අදටත් ඔබ එකතු වෙන්න ආදරණීය ජීවිතය සමගින් මොනතරම් ප්‍රශ්න කරදර තිබුණත් අපි හැමෝම කැමති අපේ නිරෝගීකම රැකගන්න. සමහර අවස්ථාවල ඔබට තියෙන ලෙඩ රෝගات එක්ක ඔබ ඇත්තටම ඔබේ ශාරීරික අතින් වගේම ඔබ මානසිකවත් යම් යම් පීඩනකාරී තත්ත්වයන් වලට එන්න පුළුවන්. මොකද ඔබට මේ තියෙන ලෙඩ රෝග තත්ත්වයන් නිසා. හැබැයි කොහොම නමුත් ඔබ කල්තියා මේ රෝගාබාධ වලට තියෙන පිළියම් සහ විසඳුම් මේ වගේම තමයි ඒවා කල්තියා හඳුනාගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳ ඔබ දැනුවත් වුණාම ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඒ දේවල් වලට නිසි ආකාරයෙන් නිසි වෛද්‍ය උපදෙස් නිසි වෙලාවට ලබා ගන්න. ඉතින් ඒ නිසාම තමයි අපි ඔබව කලින් සතියේදී දැනුවත් කරා මේ ගුද මාර්ගයේ ආශ්‍රිතව ලේ ගමනාගමනය සිද්ධ වෙනවා නම් ලේ යනවා නම් කොහොමද ඒ වලට නිසි ආකාරයෙන් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන කාරණය. දැන් ගුද මාර්ගයේ ආශ්‍රිතව මේ විදිහට කතා කරාම මේ ලේ යමින් පස්සේ ඔබ අපි හැමෝම හිතනවා එතනින් පස්සුව පිළිකා රෝග තත්ත්වයක් ඇතිවන්නට ඉඩහසට වෙන වෙනවා කියන කාරණය. අද දවසේ කතා කරන්නේ අපි ඒ සම්බන්ධයෙන් සහාය ආශ්‍රිතව තියෙන ප්‍රතිකාරමයන් මොනවද සහ ඔබට සාමාන්‍ය පරිදි ඒ වයින්ගේ රෝගයක් තිබුණා මේ දේවල් සුව කර ගැනීමෙන් පසු සාමාන්‍ය ආකාරයට ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවාද කියන කාරණේ තමයි අද දවසේ ඔබව දැනුවත් කරන්නේ. අදත් මේ පිළිබඳ ඔබව දැනුවත් කරන්න මේ වෛද්‍ය උපදෙස් ඔබට ලබා දෙන්න අපිත් එක්ක එකතු වෙනවා. පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් අරවින්ද දිසානායක වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබ දැසන. අයිබෝන් සුබ දැසන. වෛද්‍යතුමනි දැන් අපි කලින් සතියකදී කතා කරා ගුද මාර්ගයේ ආශ්‍රිතව ලේ යාම සම්බන්ධයෙන් අපි කතා කරා කොහොමද මේ රුධිරය වහනය වීම තුළින් යම් යම් සංකුලතා ඇතිවන්නේ කියන කාරණේ. දැන් මේ ලේ යාමෙන් පසුව මේ පිළිකා තත්ත්වයක්ද කියලා කෙනෙක්ට තහවුරු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ මොන වගේ ආකාරයකද කියන තැනින් අපි අද කතා බහ ආරම්භ කරමු. මොකද අපි එහි දිගුවක් විදිහට තමයි අද ගෙන යන්නේ මේ කතා බහ. ඒ නිසා මම කැමතියි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න පිළිකා තත්ත්වයක්ද කියන කාරණයට කෙනෙක් එනවා නම් කෙනෙක්ට යම් කිසි ආකාරයකට තියෙනවා නම් පොඩි සැකයක් හෝ තියෙනවා මේක කොහොමද අපි තහවුරු කරගන්නේ? ඔව් ඇත්තටම ඉතාමත් වැදගත්. මම මේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු කැලලක් විදිහට මම මේක ඇත්තටම පැහැදිලි කරන්නම්. මොකද මේ ලේ යාමක් සිද්ධ වුණාට පස්සේ ඉතාමත්ම වැදගත් ඒ සම්බන්ධයෙන් ඉන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම. එහිදී මුලින්ම සිද්ධ කරන්නේ ෆ්ලෙක්සිබල් සිග්මොයිඩොස්කෝපි නැත්නම් කොලොනොස්කෝපි වගේ කැමරා පරීක්ෂණයක් මගින් මේක ඉතාමත් සරල කැමරා පරීක්ෂණයක්. ඒකෙන් පුළුවන් මේ සම්බන්ධ ගැටලුව निराකරණය කරගන්න හරියටම බලා ගන්න. ඒකෙන් අපිට තවත් අවකාශයක් ලැබෙනවා එතනින් බයොප්සි එකක් නැත්නම් පටක කොටසක් ලබා ගන්න. ඒ පටක කොටස ලබා ගැනීමත් අනතුරුව ඒකෙන් තමයි තහවුරු කරගන්න පුළුවන් අපිට මේක පිළිකාවක්ද නැද්ද කියන කාරණය. ඊට පස්සේ ඒ ඩයග්නොසිස් එක කරාට පස්සේ සාමාන්‍යයෙන් මේක සතියකින් වගේ නැත්නම් දවස් 4කින් 5කින් වගේ කාලයක් ඇතුළත මේ රිපෝට් එක නැත්නම් මේකේ නිගමනය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් වෙන්නේ CT ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඒ කරන්නේ මේක කොච්චර දුරට පැතිරිලා තියෙනවද කියන එක බලා ගන්න. අපි තහවුරු කරාට පස්සේ මේක අපි ඒකෙදි තමයි ස්ටේජ් කරනවා කියන ඩිසීස් එක නැත්නම් ස්ටේජ් 1 2 3 4 කියලා. ඒ වගේ කොච්චර දුරට මේක පැතිරිලාද කියලා බලා ගන්න තමයි මේ පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඊළඟ පරීක්ෂණයක් සිද්ධ කරනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ රෙක්ටම් එක ආශ්‍රිතව නැත්නම් මේ ගුද මාර්ගයේ ආශ්‍රිතව ළඟින්ම තියෙන පිළිකා වලට ප්‍රතිකාර කිරීමේදී මේ පෙල්වික් MRI කියන පරීක්ෂණයත් ඉතාමත්ම වැදගත්. ඒකෙදි අපි අර CT ස්කෑන් එකේදී අපිට හම්බෙන තොරතුරු වලට වඩා ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් ඒකෙදි අපිට හම්බෙනවා. විශේෂයෙන්ම ඒ ගුද මාර්ගයේ ආශ්‍රිත කපාට වලට මේ පිළිකාව කොච්චර දුරට බලපෑම් ඇති කරලා තියෙනවද? එතකොට මේක වටේ තියෙන ටිෂුස් වලට නැත්නම් මුත්‍රාශය වෙන්න පුළුවන්, ගර්භාශය වෙන්න පුළුවන් සහ පෙල්වික් වෝල් එක නැත්නම් ඒ ආශ්‍රිත වෙන ස්නායු වෙන්න පුළුවන්, රුධිර වාහිනිය වෙන්න පුළුවන්. ඒවට මොන වගේ බලපෑමක් ඇති කරලා තියෙනවද කියලා හරියටම බලා ගන්න පුළුවන් මේ MRI පරීක්ෂණය. ඊටත් අමතරව ඒ ආශ්‍රිතව තියෙන වසාගැටි වලට මේක කොච්චර පැතිරිලාද ඒ වගේ තොරතුරුත් ලැබෙනවා. එතකොට මේ පරීක්ෂණ කීපෙම ඉතාමත්ම වැදගත් මේ ප්‍රතිකාර මේ රෝගීන් නිවැරදි නිසි ආකාරයෙන් සිදු කරන ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න. හොඳයි. දැන් අපි මේ වෛද්‍යමන් කතා කරේ විශේෂයෙන්ම මේ අපි කොහොමද තහවුරු කර ගැනීමක් කරගන්නේ මොනවද පරීක්ෂණයන් වලින්ද කියන එක ගුද මාර්ගයේ ආශ්‍රිතව ලේ වහනයක් සිදුවීමෙන් අපි පිළිකා තත්ත්වයක්ද කියන කාරණය තහවුරු කරගන්නේ කොහොමද කියන එක. වෛද්‍යතුමනි දැන් ඔහොම තහවුරු කරගත්තත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි මොනවද තියෙන ප්‍රතිකාරම. දැන් පිළිකාමය තත්ත්වයක් කියලා කිව්වම ටිකක් අපි බය වෙන ස්වරූපයක් නේ තියෙන අපි හැමෝගෙම හිතේ. නමුත් අපිට ප්‍රතිකාරමයන් විදිහට මොනවද තියෙන කියන කාරණයට යන්න පුළුවන්. මොනවද වෛද්‍යතුමනි තියෙන ප්‍රතිකාරමයන් අපි සාමාන්‍ය
සාමාන්‍යයෙන් දන්න ප්‍රතිකර්මයන්ද නැත්නම් ඊට හා ඔබට ගිය ප්‍රතිකර්මයන් තියෙනවද කොහොමද? ඔව් ඇත්තටම ඉතාමත්ම වැදගත් ප්‍රවේශයක් මේක. මොකද මේ අපේ ජනතා අපේ සමාජයේ ගත්තොත් එහෙම මේ පිළිකා සම්බන්ධයෙන් තියෙන දැනුම සහ ඒ සම්බන්ධ තියෙන තොරතුරු ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම අවමයි. ඉතින් ඒගොල්ලෝ නිසි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න ගොඩක් කල් යනවා. නැත්නම් ඒගොල්ලෝ ඒක පිළිගන්න ගොඩක් කාලයක් ගන්නවා. මොකද ගොඩක් දෙනෙක් කැමති නැහැ Tamanට පිළිකාවක් තියෙනවා කියලා පිළිගන්න. සමහර විට ඔය සංකුලතා තිබුණත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ නැති කමින් තව දිග වෙන්න පුළුවන්. ඇත්තෙන්ම ගොඩක් දෙනෙක් අපිට එන රෝගීන් අඩුම තරමේ මම මේ කියන්නේ අවුරුදු 2ක්වත් ගියාට පස්සේ තමයි මේ රෝගීන් අප වෙතට එන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ පිළිකාව ගොඩක් තැන් වලට පැතිරිලා නමුත් අපි විශාල පරිශ්‍රමයක් ගන්නවා ශල්‍ය කර්ම සිද්ධ කරලා මේ ආපහු සම්පූර්ණ සුව කර ගැනීමට. ඉතින් වැදගත්ම දේ තමයි මුල ඉඳලම නිවැරදි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීම සහ ඒ සඳහා ඒ සම්බන්ධ දැනුම ලබා ගැනීම. එතකොට මේ බුද්ධ මාර්ගය ආශ්‍රිත නැත්නම් රෙක්ටල් කැන්සර් එක ඇත්තටම ඉතාමත්ම සාර්ථකව සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. නමුත් ඒ සම්බන්ධයෙන් තියෙන දැනුම ඉතාමත්ම අඩුයි. ඉතින් විශේෂයෙන්ම අපි හිතුවොත් මේක දැන් ඩයග්නෝස් කරාට පස්සේ අර වෙනත් ප්‍රතිකාර වලට යොමු වෙන්නේ රෝගීන් සමහරක් දෙනා ඔපරේෂන්ස් වලට බයයි. ඒ සම්බන්ධයෙන් තියෙන තවත් අපි කියනවා ඉන්ජෙක්ෂන්ස් දෙනවා කියනවා නැත්නම් කීමෝതെරපි වලට බයයි හෝ අකමැති. ඊට පස්සේ රේඩියෝതെරපි වලට නැත්නම් ලයිට් ඇල්ලීම කරන්ට් අල්ලනවා කියන වචනේ අතර මම පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද කරන්ට් එක කාටවත් දාන්න අමාරුයි. ලයිට් ඇල්ලීමේ ඒක වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. එතකොට ඒ වගේ දේවල් වලට අකමැත්ත නිසා තමයි වෙනත් ප්‍රතිකාර වලට ඇත්තටම මිනිස්සු රෝගීන් යොමු වෙන්නේ. ඉතින් අපි බොහොම පැහැදිලිව කියනවා මේක හරියට අඳුරගත්තොත් මේක හරියට මුල ඉඳලා නිසි ප්‍රතිකාර වලට යොමු වුණොත් මේක සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාව ඉතාමත්ම ඉහළයි. ලෝකේ වෙනත් රටවලත් ඒ වගේමයි. ලංකාවේ දැන් තියෙන තත්ත්වෙත් ඒ හා සමානමයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි පිළිකා තත්ත්වයක් ගත්තම අපි හිතන හොඳ කරන්න බෑ කියන තැනනේ වෛද්‍යතුමනි ඉන්නේ. නමුත් බුද්ධ මාර්ගයේ ආශ්‍රිතව මෙවැනි පිළිකා තත්ත්වයක් හට ගැනීම අපිට සුව කර ගැනීමට හැකියාවක් වැඩිපුරම තියෙනවා. ලංකාවේ වෙනි සාර්ථක ක්‍රම මගිනුත් පුළුවන්. ඔව් ඇත්තෙන්ම දැන් මේ රෙක්ටම් එක ආශ්‍රිත තියෙන කැන්සර්ස් වලට ඇත්තටම ඩයග්නෝස් කරාට පස්සේ අපි ප්‍රථමයෙන්ම කළ යුත්තේ පිළිකා නාශක ඖෂධ. ඒක ඉන්ජෙක්ෂන් කෝස් එකක්ම වෙන්නත් ඕනේ නැහැ. දැන් තියෙන පෙති. ඒගොල්ලන්ට තියෙන්නේ ලෙඩාට තියෙන්නේ පෙති පාවිච්චි කරන්න ගෙදර ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. මේකට ස්පිරිතාලයකට යන්න ඕනෙත් නැහැ. ගෙදර ඉඳලා Tamanට මේ පෙති ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම පැතිරීම හඳුනාගත්තෙන් පස්සෙත් ඒක සම්පූර්ණයෙන්ම ශරීරයේ පුරාම පැතිරීමේ වැඩි අවදානමක් තියෙනවද කොහොමද? තියෙනවා. නමුත් ඒක අර මම කලින් කිව්වා වගේ ස්ටේජ් එක අනුව තමයි අපි එයාගේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එක ඩිසයිඩ් කරන්නේ. ඒක තීරණය කරන්නේ. එතකොට දැන් මේ පෙති පාවිච්චි කරනවා ඊට පස්සේ අනිත් එක තමයි මේ රේඩියේෂන් එක. නැත්නම් අපි කියනවා මේ ලයිට් ඇල්ලීම. මේ දෙකම කලින් ඒ කියන්නේ ඔපරේෂන් එකකට කලින් සිද්ධ කිරීම ඉතාමත්ම වැදගත්. එහෙම කර තමයි අපිට මේ පිළිකාව නිට්ටාවට සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාව තියෙන්නේ. සමහරෙක් වෙලාවට මේක මේ අඳුනා ගැනීම නැත්නම් පිළිකාව ඉතා මූලික අවස්ථාවේදී අඳුනාගත්තොත් මේක ඒ දෙකම නැතුව අපිට කෙලින්ම ඔපරේෂන්ස් වලට යන්න පුළුවන්. අනිත් ගොඩක් වෙලාවට වෙන්නේ හැබැයි 90ක් විතර වෙන්නේ අපි මේක අඳුර ගන්නකොට අනිවාර්යයෙන්ම මේ ලයිට් ඇල්ලීම සහ කීමෝതെරපි නැත්නම් පිළිකා නාශක ඖෂධ පාවිච්චි කරලා ඊට පස්සේ ඔපරේෂන්ස් වලට යන අවස්ථාවේ තමයි ඉන්නේ. මුළු ලෝකෙම පිළිගත්ත මතයත් ඒකම තමයි. ඉතින් මේක සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාව ඉතාමත්ම ඉහළයි. අනිත් එක ඒක සම්බන්ධයෙන් තියෙන තාක්ෂණික දැනුම සහ අපි කියන ටෙක්නික් ඇන්ඩ් ටෙක්නොලොජි ලංකාවෙත් වෙන රටවල් හා සමානවම දැන් තියෙනවා. ඒ හා සම්බන්ධ ඉතාම හොඳ දැනුමක් තියෙන එක්ස්පීරියන්ස් එකක් තියෙන වෛද්‍යවරු ඉන්නවා. විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. එතකොට ඔන්කොලොජිස්ට්ලා අපි කියනවා මේ පිළිකා සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන අනිත් වෛද්‍යවරු කොට්ටාශය. ඉතින් ඒ දැනුමත් ඉතාමත් ඉහළයි. අනිත් එක ඉතා විශාල රෝගීන් ප්‍රමාණයකට මේ වෙනකොටත් ඉතාමත්ම සාර්ථකව ප්‍රතිකාර කරලත් තියෙනවා.
දැන් ඔය ප්‍රතිකර්ම ක්‍රම සහ අපි කොහොමද වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන කාරණේ කතා කරලා අපි ගොඩක් වෙලාවට අපි ඔය ශල්‍ය කර්මයකට වගේ වර්ජනයෙන් පසුව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මට සාමාන්‍ය පරිදි ජීවිතය ගත කරන්න පුළුවන්ද කියන කාරණේ. අපි ගුද මාර්ගය ආශ්‍රිතවනි මේ ශල්‍ය කර්මය සිදු කරන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයක් මට නැද්ද? එතනින් එහාට ගියාම නිසි ආකාරයට මට සාමාන්‍ය අපි ගත කරපු කාල සීමාව වගේ ගත කරන්න බැරිද කියන කාරණය කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෛද්‍යමනි. ඔව් ඇත්තෙන්ම මේ රෙක්ටම් එක ආශ්‍රිතව තියෙන පිළිකාවලින් විශේෂයෙන්ම ලෝවර් රෙක්ටම් එකේ නැත්නම් රෙක්ටම් එකේ ඉතා පහළින්ම තියෙන පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී රෝගියෙක්ට හිතෙන්නත් පුළුවන් සමහර වෙලාවට යෝජනා වෙන්නත් පුළුවන් ඔහුගේ ගුද මාර්ගයත් සම්පූර්ණයෙන්ම අයින් කරලා අපි කියන පර්මනන්ට් කොලොස්ටොමි කියලා නැත්නම් මේ ශරීරයේ පැත්තකින් මේ බෑග් එකක් දාලා එතනින් මල පහ පිට වෙන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් දැන් ඒකට එච්චර බිය වෙන්න අවශ්‍ය නැහැ. මොකද දැන් අලුත් විශේෂයෙන්ම ශල්‍ය කර්ම ක්‍රම තියෙනවා. අලුත්ම ක්‍රමයක්. ඒකෙදී ක්‍රම පාවිච්චි වෙනවා. ඒකෙදී මේ බෑග් දැමීම සම්බන්ධයෙන් මිනිසුන්ට නැත්නම් රෝගීන්ට තියෙන බිය අවම තරමින් 75%ක්වත් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මම කියන්නේ හැමෝටම මේක සුදුසුයි කියලා. නමුත් අපි ඉස්සර කරපු සර්ජරි වලට වඩා දැන් මේක 75%කින් අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා පර්මනන්ට් බෑග් එකක් දානවා කියන එක මත මේ ප්‍රතිකාර ක්‍රමයට එන්නේ නැතුව ඉන්න එකේ තේරුමක් නැහැ. ඇත්තට මේකට බය වෙන්න අවශ්‍ය නැහැ දැන් ඇත්තට. නමුත් ඒක ජීවිත කාලේ පුරාවටම ඒක තියාගන්න යුතුයි. ඔව් දැන් එහෙම මම අර කලින් කිව්වා වගේ දැන් 75%ක් මේක අඩු කරගන්න පුළුවන්. ඒ හින්දා අපි මේ රෝගීන්ට මේ බෑග් දැමීමක් සිදු කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට සාමාන්‍ය විදිහට මේ ප්‍රතිකාර ක්‍රමේ සාර්ථක මුහුණ දීලා සර්ජරි එකත් බොහොම සාර්ථකව සිදු කරලා එයාට කලින් සාමාන්‍ය ජීවිතේ හිටියා වගේම සාමාන්‍ය විදිහට টয়ලට් යන එක සිදු කරන්නත් පුළුවන්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. ඉතින් කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. දැන් ගොඩක් අය දැන් ඔබ හිතන්නේ ඔබට තියෙන දේ නෙමේ තව කෙනෙකු කියන දෙයක් අහලානේ වෛද්‍යවනි මේ බියටපත් වෙන්නේ නේද? හැබැයි හරියට මේ රෝග විනිශ්චය වෛද්‍යවරයෙක් ලබා කරගැනීමෙන් අනතුරුව ඔබට නිශ්චය කරගන්න පුළුවන් ඔබට අවශ්‍ය වෙන්නේ මොන වගේ ප්‍රතිකර්මයක්ද කියන කාරණේ. දැන් ගොඩක් වෙලාවට අපි දැන් ඔය ලේවහණය වීම වෛද්‍යවනි වෙන් අපි කිසිදු පරීක්ෂාවකින් තොරව සමහර වෙලාවට අපි හිතනවා පිළිකාමයේ තත්ත්වයක් කියන කාරණේට එනවා. ගොඩක් වෙලාවට පුංචි පැහැදිලි කිරීමක් කරමු අපි කලින් සතියකදීත් පැහැදිලි කරා. හැබැයි මම කැමතියි මේ දැන් ඔබ බලනවා ඇති ලේවහණය වීම මටත් තියෙනවා කියන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. වෛද්‍යමනි දැන් මේ වගේ දරුණු තත්වයකට නැතුව ගුද මාර්ගයේ මේ පිළිකාමයේ තත්වයකට ලේවහණය වීම නැතුව වෙනත් රෝගයන් වල ලක්ෂණයක් විදිහට ගුද මාර්ගයෙන් ලේවහණය වීම සිදු වෙන්න පුළුවන්ද? පිළිකාමයේ හේතුවකටත් මේක සිද්ධ වෙන්න පුළුවන්. නැත්නම් අපි තා බහුල වශයෙන්ම තියෙන අර්ශස් නැත්නම් අර්ශස් කියන රෝගී තත්ත්වය නැත්නම් හිමොරොයිඩ්ස් කියන තත්ත්වයට තමයි වැඩියෙන්ම ලේවහණයක් සිද්ධ වෙන්නේ. මම කලින් සතියේත් ඒහා සම්බන්ධයෙන් බොහොම පැහැදිලි කිරීමක් කළා. මේ අර්ශස් කියන තත්ත්වයේ එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් උඩ නැතුව. ඒ කියන්නේ පිළිකාමයේ තත්ත්වයක් උඩ නැතුවත් එන්න පුළුවන්. සමහරවිට පිළිකාවක් නිසා ඇතිවන අර්ශස් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. නැත්නම් පිළිකාවෙන් කෙලින්ම ලේ යාමක් වෙන්නත් පුළුවන්. ඊට අමතරව අපි කියන anal fissures නැත්නම් තුවාල වීම ගුද මාර්ගයට සිදුවන කුඩා තුවාල වීම නිසාත් ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන fistula වගේ තත්ත්වයක් නැත්නම් පොඩි ඉන්ෆෙක්ෂන් වගේ තියෙන තත්ත්වයන් යටතේත් ලේ වහනයක් වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපි දන්නවා තව මහා බඩවැල ආශ්‍රිතව තියෙන තවත් රෝගී තත්ත්වයන් තියෙනවා Crohn's කියලා සහ ulcerative colitis. ඒකෙදි වෙන්නේ මහාන්ත්‍රේ පුරාවට තුවාල වීම සිද්ධ වෙනවා. ඒ තුවාල වීම වලින් සැරෙන් සැරේට මේ වගේ ලේ වහනයක් සිද්ධ වෙනවා. ඉතින් ඔවුන්ටත් ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රම දැන් තියෙනවා. ඒකෙදි බෙහෙත් නැත්නම් ඖෂධ මගින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් සහ සර්ජරි මගින් නැත්නම් ඔපරේෂන්ස් මගින් ශල්‍ය කර්ම සිදු කරලා ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔබ අපි හිතන්නේ හැම වෙලාවම තාක්ෂණයත් පිටරටවල් දියුණුවයි කියන කාරණේ. හැබැයි ලංකාවේ වෛද්‍ය තාක්ෂණයත් එක්ක වෛද්‍ය උපදෙස් නිසියාකාරයෙන් එකතු වෙලා අපිට මේ තාක්ෂණයත් එකතු වෙලා තියෙන නිසා නිසියාකාරයෙන් මේ සියලුම දේවල් වලට නිසි විදිහට අපිට ශල්‍ය කර්මයක් උනත් කර ගැනීමට මේ ඉඩහසර වෙන වෙලා තියෙනවා. සහාය පහසුකම් හැමදේම තියෙන නිසා බිය වේටපත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි දැන් අපි ඔය කියපු ආකාරයට ශල්‍ය කර්මයක් කිරීමෙන් හෝ නැත්නම් දැන් ගුද මාර්ගය ආශ්‍රිතව ලේ වහණය වීමෙන් පසු පිළිකාමයේ තත්ත්වයක් කියන එක අපි නිර්ණය කර ගන්නවා.
තියෙනවා වෛද්‍යවරුන් නිර්ණය කරගන්නවා. ඉන් පස්සේ ඔබට පුළුවන්කමක් තියෙනවා කොහොමද මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කියන කාරණය දැන කියා ගන්නද. වෛද්‍යතුමනි දැන් මේවැනි තත්වයකට ආමශල්‍ය කර්මයකට භාජනය වීමෙන් අනතුරුව කෙනෙක් කොහොමද පසුව මේ දේවල් වලට සූදානම් වෙන්නේ? කියන්නේ තවත් පසු කාලෙන නැවතත් මේ තත්ත්වය කරන්නේ ඉංග්ලන්ඩ් නැත්නම් එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවේ හරි අපිට කියන්න සන්තෝසයි දැන් මේ ලංකාවේ ඒහා සමානම ඒ ප්‍රතිකාර ක්‍රමමයි අපිත් දැනටත් ලංකාවේ සිද්ධ කරන්නේ. ඒහා සමාන ඔපරේෂන්ස්මයි ලංකාවේ සිද්ධ කරන්නේ. ඉතින් අපිට 100ක් වගකීමෙන් කියන්න පුළුවන් ඒ ප්‍රතිකාර ක්‍රම වලට කිසිදු වෙනස්කමක් මේ ලංකාවේ තියෙන ප්‍රතිකාර ක්‍රම වලත් දක්නට නැහැ. ඉතින් ඒහා සමානම ප්‍රතිකාර ක්‍රමයක් අපි රෝගීන්ට සිද්ධ කරනවා. අනිත් එක තමයි දැන් ඉස්සර වගේ මේ ලොකු කැපුම් පාවිච්චි කරලා කරන ඔපරේෂන්ස් නෙවෙයි. දැන් කරන්නේ ඔක්කොම කී හෝල් සර්ජරි. නැත්නම් අපි කියනවා මේ ලැප්‍රොස්කොපික් සර්ජරි විදිහට. ඒක හින්දා පේෂන්ට්ස්ලටත් හරිම පහසුයි. ඒගොල්ලෝ කියන්නේ ගොඩක් කල් ස්පිරිතාලවල වල ඉන්න ඕනේ එහෙම එකක් නැහැ නේද? එහෙම ගන්න. සාමාන්‍යයෙන් සමහර ඔපරේෂන්ස් තියෙන සමහරලාට පැය ගණන් යන්න පුළුවන්. පැය 4ක් 5ක් හෝ ඊට වැඩිය සමහර ඔපරේෂන්ස් යනවා පැය 10ක් වුණා. නමුත් ඒ කිසිදු රෝගියෙක් දැඩි සත්කාර ඒකකයකටවත් නැත්නම් ICU එකකටවත් යන්නේ නැහැ. කෙලින්ම කාමරයට එන්නේ සහ දෙවෙනි දවසේම ඔපරේෂන් එක කළා දෙවෙනි දවසේම ඇඳෙන් බස්සනවා. බස්සලා පුටුවක තමයි ඉන්නේ. එයා තමන්ගේ සාමාන්‍ය වැඩ තනියම කරගන්නවා. කිසිම මේ ආධාරයක් නැතුව. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ රෝගියෙක් දවස් 4කින් හෝ 5කින් නිවස බලා පිටත් වෙනවා. සම්පූර්ණ සුව වෙලා. ඊට පස්සේ අපි මුල් සති 2-3 ඇතුළත අපි කියනවා කොහොම ටිකක් පරිස්සම් වෙන්න කියලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සති 4ක් හෝ 6ක් ගියාට පස්සේ එයා සම්පූර්ණ නිරෝගී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් මේ වගේ රෝගීන් ඊට පස්සේ අපි බලනවා මෙයාව ක්ලෝස් මොනිටරින් එකක්. නැත්නම් අපි හැම අනිත් පිළිකා රෝගීන්ට සිදු කරනවා වගේම ටයිම් ගැප් එකක් නැත්නම් විශේෂ කාලවල වලදී අපි ගෙන්නගෙන බලනවා මෙයාගේ මොන වගේ සිදුවීම්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකෙදී සමහරවිට ස්කෑන් පරීක්ෂණයක් වෙන්න පුළුවන්, ලේ පරීක්ෂණයක් වෙන්න පුළුවන්, නැත්නම් අවුරුද්දකට සැරයක් සිදු කරන කැමරා පරීක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේන් අපි චෙක් කරලා බලනවා අර ඔපරේෂන් එක සිදු කරපු ඒරියා එක කොහොමද, ඒ අවට කොහොමද තත්ත්වය සහ ඊට අමතරව වෙනත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ නිසා අර ෆලෝ අප් එක සාමාන්‍යයෙන් අපි අවුරුදු 10ක් විතර යනකම් මේක සිද්ධ කරනවා. ඉතින් නමුත් වැදගත්ම දේ තමයි මේවට බය වෙන්න ඕනේ නැහැ. මේවා ඊටාත්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රම. ඉතින් වෙනත් ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව මේ නිවැරදි ප්‍රතිකාර වලට යොමු වුණොත් ඕගලන්ට රෝගීන්ට ඊටාත්ම පහසුවෙන් මේක නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුව නෙමෙයි නිට්ටාවට සුව කරගන්න බෑ කියන කාරණේ ඔන්න ඔබට දැන් නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මේ දේවල් නිට්ටාවට සුව කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් මේ ශල්‍ය කර්මයකට යනවා කියන එක දැන් ඔබතුමත් කිව්වා අපි හැමෝම හරි බයක් දක්වන කාරණයක් බවට පත් වෙනවා. හැබැයි වැඩිහිටි පාර්ශවයෙන් නම් මේ වගේ ශල්‍ය කර්මයන් වලට කොහොම හරි භාජනය වීම එක සාමාන්‍ය පරිදි සිදු වෙනවා. මේ අපි දකින මේ සාමාන්‍ය තරුණ වයස කෙනෙක්ට නැත්නම් අපි දකින පාසල් යන වයස කෙනෙක්ට වෙන පුළුවන් මෙවැනි තත්ත්වයන් නැතිවීම හරි සුලභයිනේ. දැන් අද ලංකාවේ හැටියට අපි දකින ඕන තරම් මෙවැනි කාරණාවන්. දැන් එහෙම කෙනෙක්ට උනත් මේ ශල්‍ය කර්මයකට භාජනය වීම එක කිසිදු ගැටලුවක් නැද්ද? නැත්නම් පසු කාලිනව යම් සංකුලතා ඇති කරන්න ඉඩ හසුර තියෙනවා. ඔව් ඇත්තටම දැන් මම අර කලින් කිව්වා වගේ මේ සම්බන්ධයෙන් තියෙන සර්ජිකල් ටෙක්නික් and ටෙක්නොලොජි කියන එක ඉතාමත්ම දියුණුයි. අපිට මිලිමීටරයට හරියට ප්‍රිසයිස් විදියට නැත්නම් හරීම නිවැරදි විදියට මේ ශල්‍ය කර්ම සිදු කර ගැනීමේ හැකියාව මේ ලැප්‍රොස්කොපික් කියන නැත්නම් කීහෝල් සර්ජරි කියන මාර්ගයෙන් අපිට හම්බ වෙනවා. එතකොට මේ ඇත්තටම මේ තරුණ පරම්පරාව ටිකක් බියක් දක්වනවා මේ වගේ ඔපරේෂන්ස් වලට. නමුත් ගොඩක්ම දෙනෙක් මේ මෑතක කාලේදී ඇත්තටම අපිට බොහොම වැඩි ප්‍රවණතාවක් තියෙනවා තරුණ බොහොම අවුරුදු 30 ගණන් 40 ගණන් 50 ගණන් වගේ ඉන්න අයගේ මේ පිළිකාව ඉතාමත්ම බහුල වශයෙන් වැඩි වීගෙන යනවා. හේතුවක් තියෙනවා වෛද්‍යමනි වෛද්‍ය. ඔවුන්ගේ ආහාර රටාව වෙන්නත් පුළුවන්. නමුත් ජෙනටික් ප්‍රීඩිස්පොසිෂන් නැත්නම් අපි කියනවා ජානමය බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් නමුත් අපි ගොඩක් දෙනෙක්ට අනිත් එක තමයි මේගොල්ලන්ගේ වැඩි දෙනෙක්ට ඉන්නෙත් මේ රෙක්ටම් එකේ ඉතාම පහළ කෙළවරේ. නමුත් මේ අයටත් ගොඩක් අයට යෝජනා වෙලා තිබ්බේ පර්මනන්ට් කොලොස්ටොමි වලට යන්න. ඉතින් එහෙම වුණාම ගොඩක් දෙනෙක් අකමැති වෙනවා. නමුත් අපි ඊට සාර්ථකව මම හිතන්නේ ගිය අවුරුද්ද ඇතුළත අපි
මේ වගේ ශල්‍යකර්ම 40කට වැඩිය මේ වගේ මේ හරිය විතරක් මම මේ කතා කරන්නේ 40කට වැඩි ප්‍රමාණයක් සිද්ධ කරලා තිනවා ඉතාමත්ම සාර්ථක විදිහට. නමුත් අපිට පර්මනන්ට් බෑග් එකක් දාන්න නැතුව ඒක සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට බිය යුතු නැහැ. වයිටමින් දැන් ඔබ හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න තැනකට අපිට ආව මේ ආහාර මගිනුත් යම් දේවල් ඇති වෙන්න පුළුවන් කියලා මම කැමති. අවසාන වශයෙන් අපි ගොඩක් වෙලාවට අපි ඇත්තටම අපේ මේ තියෙන ආහාර පුරුදු රටාව නිසා අපිට තියෙන ලෙඩ රෝග වැඩිවීමක් තමයි අපි දකින්න ලැබෙන්නේ. වර්තමාන සමාජයේ ගොඩාක් අපි දකින්න ඔබ කියපු තරුණ පරම්පරාවේ අපේ සීමාව පහු කරන පිරිස විශේෂයෙන් පාසල් දරුවන්ගේ කාල සීමාවේදී මම කැමතියි දැන් මේ රෝගවලට අපි ප්‍රතිකර්මයන් සහ ඒව සාමාන්‍ය පරිදි කරගන්න පුළුවන් මේ තාක්ෂණය අපිට රටට තියෙනවා වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් ලබා ගන්න පුළුවන් කියන කාරණයට යනවත් වගේම අපිට මග හැරෙන්න අපේ මේ ආහාර පුරුදු කියන කාරණේනේ. ඔබ ඔය කියපු තැනට එනකොට අපි කොහොමද නිවැරදිව ඔය ආහාර රටාවට අපි පුරුදු වෙන්නට? ඇත්තටම මේ මම ඊට කලින් ගිය ප්‍රෝග්‍රෑම් එකත් ඇත්තටම මම අහගෙන හිටියේ සහ බැලුවා. ඒකෙදී එතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ අපේ තියෙන ආහාර රටාව සරල ආහාර රටාවක් අපේ තිබුණේ. ඒක තමයි අපි නැති කරගෙන තියෙන්නේ. මම නම් කියන්නේ සරල ආහාර රටාව ආපහු ඇති කරගත්තොත් අපිට මේ ප්‍රශ්න වලින් සෑහෙන්න මඟ ඇරලා ඉන්න පුළුවන්. විශේෂයෙන්ම අපි තෙල් ආශ්‍රිත ආහාර, බැදුම් වර්ග, ෆ්‍රයි කරලා කන්න පුරුදු වෙලා ඉන්නවා. ෆාස්ට් ෆුඩ් කියනවා. එතකොට අධික පිටි ආහාර, අධික සීනි, අධික ලුණු මේ හැම එකකටම අපි කැමතියි. ඉතින් ඒ කැමැත්ත මත තමයි මේ ආහාර දේවල් ඩිවෙලොප් කරලා තියෙන නැත්නම් දියුණු කර යන්නේ. ඉතින් මේ කුඩා කාලේ ඉඳලම අපි මේ ආහාර රටාවට නැතුව ළමයින් කුඩා කාලේ ඉඳලම අපි මේ සරල ආහාර රටාවකට පළතුරු කන්න, කොළ එළවලුවක් කන්න, ආහාර එතකොට නැත්නම් බත් වගේ දෙයක් පාවිච්චි කරන්න පිටි කනවට වැඩිය අන්න ඒ වගේ ආහාර රටාවකට පුරුදු වෙන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් සහ මේ ගොඩාක් ප්‍රශ්න වලින් අයින් වෙලා ඉන්න පුළුවන්. හොඳ උපදේශ මාලාවක් ඔබට ලැබුණා. ගුද මාර්ගයේ ආශ්‍රිතව ලේ වහනය වීම පිළිකාමය තත්වයක්ද? එහෙම තත්වයක් නම් මොනවද තියෙන ප්‍රතිකර්මයන් සහ ප්‍රතිකර්මයන් මගින් ඔබට සාමාන්‍ය පරිදි ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවාද කියන කාරණේ සහ බියක් දක්වනවා නම් ඔබ මෙවැනි තත්වයන් වලට නැත්නම් ඒ කියපු ආකාරයට ශල්ම කාර්යයන් වලට භාජනය වෙන්න ඔන්න ඔබට දැන් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තවත් ඇති ඔබේ ජීවිතේ ඔබට තියෙනවනේ තව තොරතුරු මට මෙවැනි තත්වයන් තියෙනවා කියලා ඔබට දැන කියා ගන්න. ඒ නිසා අපි වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය ලබා දෙනවා. ඔබට පුළුවන් මේ දේවල් निराකරණය කරගන්න නිසි ආකාරයට වෛද්‍යතුමන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔබට වෛද්‍යතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 077යි 372යි 0185 077යි 372යි 0185 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අද දවසේ අපිට විශේෂයෙන්ම මේ පිළිබඳව දැනුවත් කරන්න අපත් සමග එකතුනේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් අරවින්ද දිසානායක වෛද්‍යතුමන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. හොඳයි. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා බහ කරන්න සූදානම් වන්නේ මේ කාන්තාවකගේ පෞරුෂත්වය සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා බාහිර කතිකාචාර්යනී වෘත්තීය පුහුණු කළමනාකාරිණී අභිප්‍රේරණ දේශිකා සිතාරි තාන්‍යා රණවක මහත්මිය රැඳිලා ඉන්න. අපි විරාමයක් ලබාගෙන නැවත ඔබ මුණ ගැහෙනවා ආදරණීය ජීවිතය සමගින් මේ විශේෂාංගයන් වෙනුවෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.